ආයිබෝවන් ළමයි. සුබෝදෑසනක් සියලු දෙනාට. අදත් අපි රූපවාහිනී ජාතික පාසල් වැඩසටහන් මාලාවේ අලුත් වැඩසටහනකින් තමයි ඔබ අප මේ හමුවන්නේ. රූපවාහිනී ජාතික පාසල් වැඩසටහන් මාලාවේ මේ වනතෙක් වැඩසටහන් කීපයක් නරඹලා ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගෙන තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේ අපිට ලැබෙන ප්‍රතිචාර වලින් ඉමහත් ප්‍රතිචාරයක් තියෙනවා මේ වැඩසටහනත් එක්ක. එතකොට අපි පසුගිය සතිවල කතා කරා විවිධ පාඩම් වලින් විවිධ මාතෘකා සම්බන්ධයෙන් ප්‍රායෝගික පරීක්ෂණ කරන්නේ කොහොමද? එතකොට ඒ සම්බන්ධ ගැටලු මොනවද? කොහොමද පිළිතුරු සපයන්නේ? පසුගිය ප්‍රශ්න පත්‍රවල ඒ ආදී දේවල් සාකච්ඡා කළා. එතකොට අදත් අපි භෞතික විද්‍යා විෂය මාලාවේ ධාරා විද්‍යුතය කියන ඒකකයේ යටතේ තව දුරටත් ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් කතා කරන්න තමයි සැදී පැහැදී ඉන්නේ. මීට කලින් අපි වැඩසටහනකදී කතා කරා විභවමානයේ භාවිතයෙන් කරන්න පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන්. අපි ඒ වැඩසටහනේදී කරන්න ඉතිරි වුණු එහෙම නැත්නම් තව දුරටත් කරගෙන යා යුතු පරීක්ෂණ කිහිපයක් ගැන අද වැඩසටහන තුලින් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වෙනකොට දැන් ඔයගොල්ලෝ දන්නවා විභවමානයක් කියන්නේ මොකක්ද? විභවමානයේ කොහෙදද යෙදෙන්නේ? විභවමානයකින් මොනවාද මිනුම් කරන්නේ? මොනවද ලබා ගන්න මිනුම් මොනවාද කියන එක මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා තමයි ඉන්නේ. එතකොට ධාරා විද්‍යුතය කියන ඒකකයේ යටතේ අපිට අහන්න පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණ අපිට කතා කරන්න වෙන ප්‍රායෝගික පරීක්ෂණ අතරේ විභවමානය කියන එක තමයි විශේෂයෙන්ම වැඩිපුරම වැදගත් වෙන්නේ. මොකද අපිට ධාරා විද්‍යුතය කියන ඒකකයේ යටතේ තමයි මීටර සේතුව කියන පරීක්ෂණය කතා කරන්න වෙන්නේ. ඒත් මීටර සේතුව කියන පරීක්ෂණය ඇරුණම විභවමානය කියන එක තමයි ඊටමත් වැදගත් කොටසක් වෙන්නේ. ඒකට අපි කලින් කතා කරේවට අමතරව අද කතා කරමු මෙන්න මේ විභවමානයේ භාවිතයෙන් විභවමානයේ මුලින්ම අපි බලමු විභවමානයේ ආන්ත ශෝධනය සහ ආන්ත දෝෂය කියන්නේ මොකක්ද? ආන්ත ශෝධනය සීම මගින් ආන්ත දෝෂය නිර්ණය කරගන්නේ කොහොමද කියලා. ඊට අමතරව විභවමානයේ භාවිතයෙන් කොහොමද බලමු අපි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සොයාගන්නේ කොහොමද? මේක ප්‍රස්ථාරික ක්‍රමයකට ගිහිල්ලා කොහොමද විචල්්‍ය සකස් කරගෙන ප්‍රස්ථාරික ක්‍රමයකට යන්නේ කියලා. ඊට අමතරව අපිට පුළුවන් මේ විභවමානයේ භාවිතයෙන් ඊතා කුඩා විද්‍යුත් ගාමක බලයන් නිර්ණය කරන්න. තමයි අපි භාවිතා කරන සමහර අපි තාපය පාඩම ඉගෙන ගන්නවා උෂ්ණත්වමානයක් වෙන තාප විද්‍යුත් යුග්මය. එතකොට මෙන්න මේ තාප විද්‍යුත් යුග්මයේදී අපිට හටගන්නේ ඊතා කුඩා විද්‍යුත් ගාමක බලයක්. සමහර අවස්ථාවලදී මයික්‍රෝවෝල්ට් වගේ රේන්ජ් එකේ එහෙම නැත්නම් මයික්‍රෝවෝල්ට් සීමාවේ තියෙන අගයක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට අපි බලමු මෙන්න මේ විභවමානයේ භාවිතයෙන් මෙන්න මේ වගේ තාප විද්‍යුත් යුග්මයක විද්‍යුත් ගාම බලය සොයන්නේ කොහොමද කියලා. මුලින්ම බලමු විභවමානයේ ආන්ත දෝෂය. දැන් විභවමානය කියන එක මේ එනකොට හොඳ ආකාරම දන්නවා. කෝෂයක් ඒකාකාර ප්‍රතිරෝධයක කම්බියක අග්‍රතරට සම්බන්ධ කරගත්තාම අපි කියනවා මේක විභවමානයක් කියලා. එතකොට මේකේ ගලන ධාරාව කියන එක මම සටහන් කරලා තියෙනවා. එතකොට මේ ගලන ධාරාව ලබා ගන්න පුළුවන්. ඒකකදී විභව බැස්ම එහෙම නැත්නම් විභවමාන නීතය කියන එක තමයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. මේ ආදී දේවල් සොයා ගැනීම කරන හැටි. එතකොට මේ විභවමාන නීතය භාවිතා කරලා කොහොමද ඒක වෙනස් කිරීම කරගන්නේ කොහොමද කියන ඒ පරීක්ෂණ කිහිපයක් ගැන අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි බලමු මෙන්න මේ විභවමානයේ භාවිතයෙන්. එහෙම නැත්නම් විභවමානයේ මොකද්ද මේ ආන්ත දෝෂය කියන්නේ කියලා. බලන්න විභවමානයේ ආන්ත දෝෂය කියන එක අපි මොකද්ද කොහොමද අපි මේක අර්ථ දක්වන්නේ? මීට කලින් අපි ඉගෙන ගත්තා මීටර සේතුව කියන පාඩමේදී මීටර සේතුවක ආන්ත දෝෂය කියලා. ඒ වගේම මීටර සේතුවේ ආන්ත ශෝධනයත් අපි ඉගෙන ගත්තා. මොකද්ද මීටර සේතුවක ආන්ත දෝෂය කියන්නේ? මීටර සේතුවක ආන්ත දෝෂය කියන්නේ ඒකාකාර ප්‍රතිරෝධ කම්බිය ඝනකම් තඹ හෝ පිත්තල තහඩු වල සම්බන්ධ කිරීමේදී දෙකලවරේ හටගන්න අමතර ප්‍රතිරෝධයට තමයි අපි කියන්නේ ආන්ත දෝෂය කියලා. ඒක තමයි මීටර සේතුවක ආන්ත දෝෂය විදිහට කතා කළේ. දැන් ඒ වගේම එතෙන්දි කතා කරන්නේ අමතර ප්‍රතිරෝධයක් සම්බන්ධව. දැන් විභවමානයක අපි කතා කරන්නේ ප්‍රතිරෝධයක් සම්බන්ධව නෙමෙයි. ඊට අමතරව මේ ප්‍රතිරෝධය හරහා ගලන ධාරාවක් එන නිසා ඒ කියන්නේ ප්‍රතිරෝධයක් සහ ධාරාවක ගුණිතයක් ඇසුරින් අපි කතා කරන්නේ විභව බැස්මයක් සම්බන්ධයෙන්. එතන මේ විභව බැස්මයක් සම්බන්ධයෙන් කතා කරන නිසා මෙතෙන්දී
විභවමානයක ආන්ත දෝෂය කියන්නේ මෙන්න මෙහිමයි. විභවමාන කම්බිය මෙන්න මේ විභවමාන පරිපත්‍යයට සම්බන්ධ කිරීමේදී කෙලවරේ හටගන්න අමතර විභව බැස්ම තමයි ආන්ත දෝෂයේ විදිහට අපි කතා කරන්නේ. අර පෙර පරිදිමයි මීටර සේතුවේ වගේම තමයි. මීටර සේතුවේ අපි කතා කරන්නේ අමතර ප්‍රතිරෝධය. මෙතෙන්දි කතා කරනවා අමතර විභව බැස්ම. එතකොට විභව බැස්ම ඇති වෙන්නේ මෙන්න මේ පෑසුම් ද්‍රව්‍ය ආදී හේතුන් හටගන්න අමතර ප්‍රතිරෝධය නිසාම තමයි. එතකොට මෙන්න මේ විභව බැස්මක් අමතරව හටගන්නව නම් මෙන්න මේක අපි නිර්ණය කරගන්න ඕනේ. මොකද අපිට මොන හරි උපකරණයේ මූලාංක දෝෂයක් උපකරණයේ දෝෂයක් තියෙනවා නම් අපි ඒ උපකරණයේ දෝෂය කියන්නේ කොහොම හරි මග හරව ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අදාළ පාඨාංගය නිවැරදි පාඨාංගයක් වෙන්නේ නැහැ. අපි ලබා ගන්න මිනුමේ ඒ මිනුම නිවැරදි මිනුමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මුලින්ම දැනගන්න ඕනේ මේ දෝෂය කියන එක මොකක්ද කියලා හොයාගෙන මේකේ ප්‍රමාණය කොච්චරද කියලා නිර්ණය කරගන්න. අන්න එතකොට මෙන්න මේ අපි ඒ සඳහා අර්ථ දක්වන රාශියක් විභවමානයේ ආන්ත ශෝධනය කියලා. මේ ආන්ත ශෝධනය කියන්නේ මෙන්න ආන්ත දෝෂය කියන එක අපිට විභවමාන කම්බියේ කිසියම් දිගකින් නිරූපණය කරන්න පුළුවන් නම් මෙන්න මේ දිගට අපි කියනවා ආන්ත ශෝධනය කියලා. මොකද්ද? දැන් විභවමානයේ විභව බැස්ම අමතර විභව බැස්ම අපි කතා කරනවා ආන්ත දෝෂය කියලා. එහෙමනම් මෙන්න මේ ආන්ත දෝෂය විභවමාන කම්බියේ කිසියම් දිගකින් අපි සාමාන්‍ය විභව බැස්මෙන් විභවමානයක නිරූපණය කරන්නේ කිසියම් දිගකින්. එතකොට කේල් විභවමාන නියතේ ගුණිතය විභවමාන නියතය සහ මෙන්න මේ සන්තුලන දිගේ ගුණිතය ඇසුරින් තමයි මෙන්න විභව බැස්මක් අපි දෙන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී ආන්ත දෝෂය කියන එක අපිට දෙන්න පුළුවන්. ආන්ත ශෝධනය කියන එක දෙන්න පුළුවන්. ආන්ත දෝෂයට අදාළ විභව අන්තරය විභවමාන කම්බියේ කිසියම් සන්තුලන දිගකින් නිරූපණය කළ හැකිනම් එය ආන්ත ශෝධනය කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? ආන්ත දෝෂයට අදාළ විභව බැස්ම විභවමාන කම්බියේ කිසියම් සන්තුලන දිගකින් නිරූපණය කළ හැකිනම් අන්නේ දිගට අපි කියනවා ආන්ත ශෝධනය කියලා. එතකොට අපි ගත්තොත් සාමාන්‍ය ආකාරයට කේ විභවමාන නියතය මෙන්න මේ ආන්ත ශෝධනය කියන දිගෙන් ගුණ කළාම අපිට ලැබෙනවා ආන්ත ශෝධනයේ ආන්ත දෝෂය කියන එක. එතකොට v නෝට් ආන්ත දෝෂය නම් ලැම්ඩා කියන්නේ ආන්ත ශෝධනය නම් k ලැම්ඩා කියන ගුණිතයෙන් අපිට මෙන්න මේ ආන්ත දෝෂය කියන එක ලබා ගන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් මේක තමයි අපි කතා කරන්නේ හඳුන්වලා දෙන්නේ. එහෙම නැත්නම් අර්ථ දක්වන්නේ ආන්ත දෝෂය සහ ආන්ත ශෝධනය කියලා. දැන් අපි බලමු මෙන්න මේ ආන්ත දෝෂය කොහොමද මෙන්න විභවමානයේ භාවිතයෙන් හොයාගන්නේ කියන එක. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ආන්ත ශෝධනය නිර්ණය කරගන්න එක. ආන්ත ශෝධනය දන්නවනම් විභවමාන නියතය එහෙම නැත්නම් ඒකක දිගක විභව බැස්ම එහෙමත් නැත්නම් විභව අනුක්‍රමණය කියන එක දන්න නිසා අපිට පුළුවන් ආන්ත දෝෂය හොයාගන්න. ඒ සඳහා අවශ්‍ය වෙන පරිපත සැකස්ම තමයි සැකස්මවල කිහිපයක් තියෙනවා. මුලින්ම මේ සඳහා අපි භාවිතා කරනවා කෝෂ දෙකක් අඩංගු උපපරිපතයක්. ඒතර විභවමානයේ මේ පරිපතේ ඕගොල්ලන්ට පේනවා ඇති. ඉහළ පරිපතේ තියෙන විභවමානය. පහළින් තියෙනවා කෝෂයක් සහ ගැලනෝමීටරයක් අඩංගු වෙලා. එතකොට මේක තමයි උපපරිපතේ වෙන්නේ. ඒතර උපපරිපතේ තියෙන මෙන්න මේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය මෙන්න මේ අවස්ථාවේදී සමාන කරන්න පුළුවන් සන්තුලන දිගට. නේද? ඒතර මේ සන්තුලන දිගේදී අපි මිනුම් කරන දිගට අමතරව මෙතෙන්දී ලැම්ඩා කියලා එකක් දක්වලා තියෙනවා. E1 සමානයි k වතාවක් L1 තමයි අපි කලින් ගත්තේ. මෙතෙන්දී අපි ආන්ත ශෝධනය කියන එක සඳහා අපි අවධානය යොමු කරන්න අවශ්‍ය නිසා E1 සමාන වෙන්නේ මොකටද? k වතාවක් L1 එකතු කිරීම ලැම්ඩා. පැහැදිලිද? E1 කෝෂයේ අග්‍රතර විභවාන්තරය කියන එක අපිට ලැබෙනවා k වතාවක් L1 එකතු කිරීම ලැම්ඩා කියන එකකින්. ඒ වගේම අපි මේ විභවමානයටම සම්බන්ධ කරගමු බලන්න තවත් විදුත්ගාමක බලය E2 වන කෝෂයක් කලින් ආකාරයටම ඒ කෝෂය සම්බන්ධ කරගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ කෝෂයේ අග්‍රතර විභවාන්තරය E2 කියන එක අපිට ලැබෙනවා k වතාවක් L2 එකතු කිරීම ලැම්ඩා.
ඒ අවස්ථාවේදීත් අපි මේ ලැම්ඩා කියලා අරන් තියෙන ආන්ත ශෝධනය. ආන්ත ශෝධනය කියන එක අපි හොයාගන්න අපිට මිනුම් කරන්න බෑ. අපිට දිගක් මේ මෙච්චර දිගයි කියලා අපිට මිනුම් කළ සන්තුලන දිගෙන් ගන්න බෑ. අපි ඒක ලැම්ඩා කියලා සිතලා L2 එකතු කිරීම ලැම්ඩා කියලා ගන්නවා මේ ගුණිතය ඇසුරින් විභව බැස්මට. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ කෝෂ දෙකම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා මේ කෝෂ දෙකම ශ්‍රේණිගතව සම්බන්ධ කරාම කෝෂ දෙකේ අග්‍රතර විභවාන්තරය එනවා. ඒ අවස්ථාවේදී සන්තුලන දිග L3 නම් E1 එකතු කිරීම E2 සමානයි k වතාවක් L3 එකතු කිරීම ලැම්ඩා කියලා ගන්න පුළුවන්. ඒතර බලන්න මෙන්න මේ 1 2 3 කියලා සමීකරණ තුනක් අරන් තියෙනවා. මම කරනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ සමීකරණ තුනෙහි 1යි 2යි කියන සමීකරණ දෙක එකතු කරනවා. බලන්න 1යි 2යි කියන සමීකරණ දෙක එකතු කළාට පස්සේ වම් පැත්ත මොකද්ද වෙන්නේ? E1 එකතු කිරීම E2 සමාන වෙනවා k කියන එක පොදුයි අවස්ථා දෙකටම k පොදුයි k වතාවක් L1 එකතු කිරීම L2 එකතු කිරීම ලැම්ඩා දෙකක් එකතු වුණාම මොකක්ද එන්නේ? 2යි ලැම්ඩා. එතකොට ඒක ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට එක එකතු කිරීම දෙකෙන් E1 එකතු කිරීම E2 සමානයි k වතාවක් L1 එකතු කිරීම L2 එකතු කිරීම 2යි ලැම්ඩා තමයි එන්නේ සමීකරණය. එතකොට ඒක හතරවෙනි සමීකරණය විදිහට ගත්තාම බලන්න දැන් තුන්වෙනි සමීකරණය සහ හතරවෙනි සමීකරණය දිහා. මේ තුන්වෙනි සමීකරණයේ සහ හතරවෙනි සමීකරණයේ වම් පැත්තේ සමානයි. දෙකේම තියෙන E1 එකතු කිරීම E2. තුන්වෙනි එකේ තියෙන E1 එකතු කිරීම E2. හතරවෙනි එකේ තියෙන E1 එකතු කිරීම E2. එතකොට මේ දෙක සමාන නිසා වම් පැත්තේ සමාන නිසා අපිට තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණයට සමාන කරන්න පුළුවන්. එතකොට සමාන කරාම බලන්න මොකක්ද එන්නේ? ඉහළ සමීකරණය එනවා k වතාවක් L3 එකතු කිරීම ලැම්ඩා. එහෙම නැත්නම් තුන්වෙනි සමීකරණය. හතරවෙනි සමීකරණය එනවා k වතාවක් L2 L1 එකතු කිරීම L2 එකතු කිරීම 2යි ලැම්ඩා. k කියන එක මොකක්ද එන්නේ? දෙපැත්තටම පොදු නිසා ගුණිතයක් විදිහට තියෙන හින්දා අපිට කපලා දාන්න පුළුවන්. එතකොට L1 එකතු කිරීම L2 එකතු කිරීම 2යි ලැම්ඩා සමානයි L3 එකතු කිරීම ලැම්ඩා වල 2යි ලැම්ඩා වලින් ලැම්ඩා එකක් අඩු කරන්න පුළුවන්. එතකොට ලැම්ඩා සමාන වෙනවා L3 අඩු කිරීම L1 අඩු කිරීම L2 වලට. ඔන්න ඔය ආකාරයෙන් බලන සම්තුලන දිගවල් තුනක් ඇසුරින් අපිට පුළුවන් වෙලා තියෙනවා මෙන්න මේ ලැම්ඩා කියන එක නිර්ණය කරගන්න නේද? දැන් අපි ලැම්ඩා හොයාගත්තා. අපි විභවමාන්‍යයේ k කියන එක දන්නවා. k කියන එක දන්න නිසා අපිට පුළුවන් ආන්ත ශෝධනය ලැම්ඩා කියන එක විභව අනුක්‍රමණය k කියන එකෙන් ගුණ කළාම ආන්ත දෝෂය ලබා ගන්න. එහෙනම් ආන්ත දෝෂය v0 කියන එක සමානයි k වතාවක් L3 අඩු කිරීම L1 අඩු කිරීම L2 කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය පරිපත සැකස්ම භාවිතයෙන් අපිට පුළුවන් ආන්ත ශෝධනය සොයලා ආන්ත දෝෂය නිර්ණය කරගන්න. දැන් අපි ඊළඟට බලමු දැන් ආන්ත දෝෂය නිර්ණය කරගත්තා. ඊළඟ අපේ පරීක්ෂණය මොකක්ද කියලා. ඊළඟට අපි යනවා විභවමානීය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද? කෝෂය තුලින් ධාරාවක් ගලන අවස්ථාවේදී දක්වන ප්‍රතිරෝධයට අපි කියනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. එතන කෝෂය තුලින් ධාරාවක් ගැලීමේදී ඒ ධාරාවේ ගැලීමට ප්‍රතිවිරුද්ධව දක්වන බාධකයට අපි කියනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. එතකොට මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයාගන්න සාමාන්‍යයෙන් අපිට වෙන පැහැදිලි ආකාරයක් නැහැ. ඒකට අපිට මේ විභවමානයම භාවිතා කරන්න වෙනවා. අපි ඒ සඳහා සකස් කරන ලද පරිපත සැකස්ම තමයි මෙන්න මේ රූප රාමුවේ දැක්වෙන්නේ. එතකොට බලන්න මේ පරිපතයේ විභවමානය කියන කොටස ඒ ආකාරයෙන්ම තියෙනවා. ඊට අමතරව පහලින් දක්වලා තියෙනවා අපිට විදුලත් ගාම බලය දීලා තියෙනවා මේ E කියලා. ඒ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R කියන එක තමයි මේ හොයන්න යන්නේ. එතකොට මේ පරිපතය සකස් කරලා තියෙන්නේ බලන්න කෝෂය ඊට අමතරව තියෙන විචල්්‍ය ප්‍රතිරෝධයක් ඊට අමතරව K ඩෑෂ් කියලා සුචයක් තියෙනවා. ඊට අමතරව එතනින් දකුණු පස තියෙන්නේ මොකද්ද? ගැලනෝමීටරය සහ ගැලනෝමීටරයේ ආරක්ෂාව සඳහා යොදා ගන්න RS සහ S කියන සුචය. ඒ පරිපත කොටස ගැන අපි මීට කලින් වැඩසටහන් වලදී
කතා කරලා තියෙනවා කොහොමද ගැලනෝමීටරය ආරක්ෂා කරගෙන පරිපථයකින් සන්තුලන අවස්ථාව ලබා ගන්න. ඒ කියන්නේ විභවමාන පරිපථයේ සන්තුලන අවස්ථාව ලබා ගැනීමේදී ගැලනෝමීටරය ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ප්‍රතිරෝධය සහ ඒ ස්විච් භාවිතා කරන්නේ කොහොමද? මේ පරිපථ කොටස සැකස්ම සම්බන්ධයෙන් වැඩි දුරට අපි කතා කළා පසුගිය වැඩසටහනකදී. අද අපි බලමු මෙන්න මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය කොහොමද හොයාගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ පරිපථයේ මෙන්න මේ K dash කියන ස්විචය විවෘතව ඇති අවස්ථාවේදී බලන්න පරිපථයේ ඉහළ පරිපථයත් එක්ක සම්බන්ධ වෙන්නේ කෝෂය විතරයි. කෝෂයේ සම්බන්ධ වෙන කෝෂයේ අග්‍රතර විභවාන්තරය තමයි සමාන වෙන්නේ මොකටද? මෙන්න මේ විභවමාන නියතයේ වතාවක් සන්තුලන දිග ඒ ගුණිතයට සමාන වෙන්නේ කේල් නෝට් කියන ගුණිතයට සමාන වෙන්නේ මේ කෝෂයේ අග්‍රතර විභවාන්තරය. එහෙම නැත්නම් කෝෂයේ විදුත්ගාමක බලය. එහෙනම් E සමානයි KL නෝට්. ඊට පස්සේ අවස්ථාවේදී අපි මෙන්න මේ K dash කියන ස්විචය වහනවා. නැත්නම් K dash ස්විචය ඕන් කරනවා. මේ ස්විචය ඕන් කළොත් මොකක්ද වෙන්නේ? මේ පහළ පරිපථයේ ධාරාවක් ගලන්න පටන් ගන්නවා. කෝෂයක අග්‍රතර විභවාන්තරය කෝෂය තුලින් ධාරාවක් නොගලන අවස්ථාවේදී කෝෂයේ විදුත්ගාමක බලය උනාට කෝෂය තුලින් ධාරාව ගලන විට කෝෂයේ අග්‍රතර විභවාන්තරය වෙනස් වෙනවා. එතකොට ඒ විභවාන්තරය අපිට ලබා ගන්න දීලා තියෙන ප්‍රකාශනය තමයි කෝෂයේ ධනාග්‍රයෙන් ධාරාවක් ඉවතට ගලන අවස්ථාවේදී V සමානයි E අඩු කිරීම I වතාවක් R කියන්නේ. කියන්නේ කෝෂයක ධනාග්‍රයෙන් ධාරාව ඉවතට ගලන අවස්ථාවේදී කෝෂයේ විදුත්ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් කෝෂයේ අග්‍රතර විභව අන්තරය අපිට ලබා ගන්න පුළුවන් V සමානයි E ඍණ IR වලින්. එතකොට මේ කෝෂයේ අග්‍රතර විභවාන්තරයේ V සමානයි E ඍණ IR නම් දක්වලා තියෙන පරිපථයේ ධාරාව ගලන අවස්ථාවේදී කෝෂයේ අග්‍රතර විභවාන්තරය ලබා ගන්න වෙන්නේ මෙන්න මේ V සමානයි E ඍණ IR කියන ප්‍රකාශනයෙන්. එතකොට V සමානයි E ඍණ IR. එතකොට මෙතන I වෙනවට අපිට ලබා ගන්න වෙන්නේ මොකක්ද? I සමාන වෙනවා මේ පහළ පරිපථයේ I කියන එක අපි දන්නවා මෙන්න මෙහෙම ගන්න පුළුවන් E බෙදීම R එකතු කිරීම R. එතකොට මෙන්න මේ I වල අගය ඉහත ප්‍රකාශනයට ආදේශ කළාම E අඩු කිරීම IR කියනකොට I වෙනකොට ආදේශ කරාම E R බෙදීම R ධන R කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන E කියන එක පොදුයි. E කියන එක පොදුවේ පිටට ගත්තොත් වරහණක් දාලා R ධන R පොදු හරිය විදිහට ගත්තාම R එකතු කිරීම R අඩු කිරීම R බෙදීම R ධන R කියලා ගන්න පුළුවන්. එතකොට මේ සිම්පල් R කියන එක අඩු වෙලා යනවා. එතකොට V සමාන වෙන්නේ මොකටද? V සමානයි E R වතාවක් R බෙදීම R එකතු කිරීම R. E සමානයි V සමානයි. එතකොට ගන්න පුළුවන් අපිට V සමානයි ER වතාවක් ER බෙදීම R ධන R කියලා. ඕක තමයි මෙන්න මේ අවස්ථාවේදී විභවාන්තරය වෙන්නේ. එතකොට දෙවෙනි අවස්ථාවේදී සන්තුලන දිග අපි ගත්තොත් L කියලා සන්තුලන දිග L කියලා ගත්තොත් මෙන්න මේ අවස්ථාව V සමාන වෙනවා KL වලට. එතකොට V සමානයි KL නම් V කියන්නේ මොකද්ද දැන් අපි හොයාගත්ත එක. V කියන එකට අපිට ආවා ER වතාවක් R ධන R කියලා. ඒකට ආදේශ කරන්න පුළුවන් ER බෙදීම R ධන R සමානයි KL. ඕක තමයි දෙවෙනි සමීකරණය. දැන් බලන්න දෙවෙනි සමීකරණය මොකද්ද? ER බෙදීම R ධන R සමානයි KL. අපි කලින් ආපු සමීකරණය මොකද්ද? කලින් අපි ලබාගත්ත සමීකරණය තමයි E සමානයි KL නෝට්. දැන් එනවා ER බෙදීම R ධන R සමානයි KL කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශන දෙක අපිට බෙදීමෙන් අපිට ලබා ගන්න පුළුවන්. එක බෙදීම දෙකෙන් එක සමීකරණ දෙකෙන් බෙදුවාම E බෙදීම ER බෙදීම R ධන R
සමානයි L නෝට් බෙදීම L කියලා. එතන මොකද්ද වෙන්නේ? මෙතන E කියන එක කැපිලා යනවා. එකයට R බෙදීම R ධන R කියනකොට ඒක උඩට එනවා. එතකොට R ධන R ධන සිම්පල් R බෙදීම කැපිටල් R සමානයි L නෝට් බෙදීම L. එතකොට මෙන්න මෙතන අපි සන්තුලන දිග වෙන්නේ මොකද්ද? එක එකතු කිරීම R බෙදීම සිම්පල් කැපිටල් R L නෝට් බෙදීම L. ඇසුරින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ සිම්පල් R කියන එක නිර්ණය කරගන්න පුළුවන්. බලන්න. එක එකතු කිරීම R බෙදීම R සමානයි L නෝට් බෙදීම L. දැන් පළවෙනි අවස්ථාවේ සන්තුලන දිග තමයි L නෝට් වෙන්නේ. දෙවෙනි අවස්ථාවේ සන්තුලන දිග තමයි L වෙන්නේ. විචල්්‍ය ප්‍රතිරෝධයගේ කැපිටල් R. මෙන්න මේ තුන අපි දන්නවා. අපි දැන් මේ පරීක්ෂණයෙන් සොයාගත්තා. මේක නිරීක්ෂණය කරගන්න පුළුවන් R කියන එක නම් මනලා ගන්න පුළුවන්. L නෝට් සහ L කියන දෙක සන්තුලන අවස්ථාවේ සුරින් ලබා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ අගයන් ආදේශ කළාම L නෝට් බෙදීම L සහ R කියන ඒවා අපිට පුළුවන් මෙන්න මේ සිම්පල් R කියන එක නිර්ණය කරගන්න. ඒතර මේ සිම්පල් R කියන එක ඔය ආකාරයට අපිට නිර්ණය කරගන්න පුළුවන්. දැන් අපි බලමු මෙන්න ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේදී ගොඩක් අවස්ථාවලදී අපෙන් අහනවා ප්‍රස්තාරික ක්‍රමයක් ගැන. කොහොමද මේ වගේ අවස්ථාවක් දුන්නාම කොහොමද මේක ප්‍රස්තාරික ක්‍රමයකට විචල්්‍ය සකස් කරලා මොන හරි වෙන විචල්්‍යයක් වෙනස් වීම අනුව එහෙම නැත්නම් ස්වායත්ත විචල්්‍යයක් විදිහට විචල්්‍යයක් සකස් කර රාශියක් සකස් කරගෙන ඊට අදාළ පරායත්ත විචල්්‍ය අරගෙන අපි ප්‍රස්තාරික ක්‍රමයක් ඇසුරින් මෙන්න මේ වගේ දේවල් නිගමනය කරගන්න කොහොමද කියන සම්බන්ධව ළමයා දැනුවත්ද කියන එක අනිවාර්යයෙන් ප්‍රශ්න වලින් අහනවා බහුලවම අහනවා. ඒ නිසා අපි බලමු මෙන්න මේකෙදි කොහොමද මේක ප්‍රස්තාරික ක්‍රමයකට සකස් කරගන්නේ කියලා. දැන් අපිට ලැබුණු ප්‍රකාශනය තමයි R එකතු කිරීම R සමානයි බෙදීම R සමානයි L නෝට් බෙදීම L. මේකේ බලමු අපි විචල්්‍ය සකස් කරගන්න. දැන් අපිට සකස් කරගත්ත යුතු විචල්්‍ය වෙන්නේ අපි බලමු මේකේ වෙනස් කරන්න පුළුවන් රාශීන් මොනවද කියලා මේ පරිපතේ අපිට දීලා තියෙන විචල්්‍ය ප්‍රතිරෝධය R කියලා. ඒකට අපිට විචල්්‍ය ප්‍රතිරෝධයගේ වෙනස් කරන්න පුළුවන්. L නෝට් කියන එක වෙනස් වෙනවද? L නෝට් කියන්නේ පළවෙනි අවස්ථාවේ සන්තුලන දිග. ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ සුචිය විරුද්ධ අවස්ථාවේදී සන්තුලන දිග. ඒක නියත අගයක්. ඒ අවස්ථාවට නියත වන අගයක්. එතකොට මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධය වෙනස් කරද්දී L කියන එක වෙනස් වෙනවා. එහෙමනම් අපි මෙහෙම කරමු. මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධයේ අගේ R කියන එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධයේ අගේ R කියන එක වෙනස් කර ඊට ඒ අවස්ථාවට අදාළ සන්තුලන දිග L කියන එක සඳහා අගයන් කිහිපයක් ලබාගෙන ප්‍රස්ථාරික ක්‍රමයක් ඇසුරින් අපි මෙන්න මේ R කියන සිම්පල් R එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය, කෝෂීය අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරන්න බලමු. එතකොට බලන්න ඒකට විචල්්‍ය සකස් කරගන්න ආකාරය. එතකොට R කැපිටල් R එකතු කිරීම සිම්පල් R බෙදීම කැපිටල් R සමානයි L නෝට් බෙදීම L වල R බෙදීම R සමානයි 1යි එකතු කිරීම සිම්පල් R බෙදීම කැපිටල් R සමානයි L නෝට් බෙදීම L. එතකොට L නෝට් බෙදීම L වල දැන් මම ඒ ප්‍රකාශනයම සම්පූර්ණයෙන් එකයට L නෝට් වලින් බෙදාගෙන යනවා. එතකොට එකයට L කියන එක උක්ත කරගන්න පුළුවන්. දකුණු පස තියෙන L නෝට් බෙදීම L කියන ප්‍රකාශනයෙන් L නෝට් වලින් බෙදාගෙන ගියාම බලමු තව දුරටත් පැහැදිලි කරගන්න. අපිට ඇවිල්ලා තියෙන්නේ L නෝට් බෙදීම L සමානයි 1 සිම්පල් R බෙදීම කැපිටල් R එකතු කිරීම 1. ඔක තමයි අපිට ලැබුණු ප්‍රකාශනය. ඒතර මේකේ L නෝට් වලින් මම බෙදාගෙන යන ප්‍රකාශනය. ඒතර මෙතන ඉතුරු වෙන්නේ 1ට L සමානයි 1ට R වතාව 1ට R බෙදීම L නෝට් වතාවක් 1ට R එකතු කිරීම 1ට L නෝට්. ඔන්න ඒ විදිහට අපිට විචල්්‍ය සකස් වෙනවා. මෙන්න මේක බලන්න y සමානයි mx ධන c ආකාරයේ වක්‍රයක් තමයි අපිට ලැබෙන්න ඕන. L නෝට් බෙදීම L සමානයි සිම්පල් R බෙදීම කැපිටල් R එකතු කිරීම 1 කියන එක L නෝට් වලින් බෙදාගෙන ගියාම වම් පැත්ත ඉතුරු වෙන එකයට L සමානයි සිම්පල් R බෙදීම මම L නෝට් කියන එක මෙතෙන්ට දාගත්තා
සිම්පල් R බෙදීම L නෝට් වතාවක් එකයට R එකතු කිරීම එකයට L නෝට්. ඕක y සමාන mx ධන c ආකාරයේ වක්‍රයක්. එහෙමනම් අපිට මෙන්න මේ රූපරාමයෙන් පෙන්නලා තියෙනවා එකයට L කියන එක y විදියට ගත්තොත් එකයට R කියන එක x විදියට ලබා ගත්තොත් y සමානයි mx ධන c ආකාරයේ වක්‍රයක්. එතන මේ වක්‍රයේ අනුක්‍රමණය වෙන්නේ මොකක්ද? මේ වක්‍රයේ අනුක්‍රමණය වෙන්නේ අපිට පැහැදිලිව පේනවා අනුක්‍රමණයට m කියන එකට අදාළව තියෙන්නේ මොකද්ද? සිම්පල් R බෙදීම L නෝට්. ඒ වගේම අන්තක්ඛණ්ඩයට මොකද්ද තියෙන්නේ? එකයට L නෝට්. අන්තක්ඛණ්ඩය එහෙම නැත්නම් C වලට අනුරූපව තියෙන එකයට L නෝට්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ පරීක්ෂණය අපි නිර්ණය කරන්න යන්නේ මොකද්ද? අභ්‍යන්තර ප්‍රතිරෝධය. එහෙම නැත්නම් සිම්පල් R කියන එක. සිම්පල් R නිර්ණය කරන්න නම් අපි මේ අවස්ථාවේදී කරන්න වෙන්නේ අනුක්‍රමණය R බෙදීම L නෝට් කියන එක එකයට L නෝට් වලින් බෙදුවනම් අපිට මොකද්ද උත්තර වෙලා ඉන්නේ? මෙන්න මේ R එහෙම නැත්නම් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට. අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩය ඇසුරින් අපිට පුළුවන් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරගන්න. එතකොට මෙතෙන්දී අපි විනාශ වෙන රාශීන් මොනවද? අපි වගුගත කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි දත් එකතු කරගන්න ඕනේ මොනවද? මෙන්න මේ විචල්්‍ය ප්‍රතිරෝධයේ අගය වෙනස් කර කර සම්තුලන දිගට අදාළ අගයන් ටිකක් ලබා ගන්නවා. ඊට පස්සේ කරන්නේ මේ වගුවම අපි කරන්නේ එකයට R සහ එකයට L නෝට් විදියට විචල්්‍ය සකස් කරලා වක්‍රය නිර්මාණය කරගෙන වක්‍රයේ බෑවුම ඇසුරින් අපිට පුළුවන් බෑවුම සහ අන්තක්ඛණ්ඩය ඇසුරින් අපිට පුළුවන් අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරගන්න කෝෂේ. එතකොට මෙන්න මේ ආකාරයට තමයි විභවමානයේ භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරගන්න. ඊළඟට අපි බලමු මෙන්න මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරගැනීමෙන් අනතුරුව ඊළඟ පරීක්ෂණය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විභවමානයේ භාවිතයෙන් ඉතා කුඩා විද්‍යුත් ගාමක බලයක් නිර්ණය කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේ විභවමාන පරිපතේ මෙන්න මේ විභවමානයේ භාවිතා කරලා අපි හිතමු තාප විද්‍යුත් යුග්මයක විද්‍යුත් ගාමක බලය නිර්ණය කරන්න අවශ්‍යයි කියලා. එතකොට තාප විද්‍යුත් යුග්මයක විද්‍යුත් ගාමක බලය අපිට ලැබෙන්නේ මයික්‍රෝවෝල්ට් වගේ කුඩා අගයක්. එතකොට මෙන්න මේ තාප විද්‍යුත් යුග්මයේ අග්‍ර දෙක විභවමානයට සම්බන්ධ කරලා අපි සම්තුලන දිග ලබා ගත්තොත් මේකේ අපිට සම්තුලන දිගක් නොලැබෙන තරම්. ඒ කියන්නේ ඉතා කුඩා දිගක් තමයි ලැබෙන්නේ. සමහර අවස්ථාවලදී අපි ගත්තොත් ආන්ත ශෝධනය සඳහා ඊට වඩා වැඩි අගයක් ලැබෙන්න පුළුවන්. එතකොට මේක අපි ලබා ගන්නවා කියන්නේ ඉතාමත් දෝෂ සහගතයි. එතකොට අපිට පරිපතේ සකස් කරන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට විභවමානයත් එක්කම අපිට සම්බන්ධ කරන්න වෙනවා කියලා හිතන්න මේක තමයි විභවමානය. අපිට දීලා තියෙනවා තාප විද්‍යුත් යුග්මයේ අග්‍ර දෙක මෙන්න මේ ආකාරයට. අපිට මේක සම්බන්ධ කළාම මේ තාප උෂ්ණත්ව දෙකක පවත්වන තාප යුග්මය අපිට සම්තුලන දිග සඳහා ලැබෙන්නේ නොගෙනිය හැකි තරම් ඉතා කුඩා අවස්ථාවක්. මොකද මේ විභවමාන පරිපතේ භාවිතා කළොත් අපිට සම්තුලන අවස්ථාවක් නොලැබෙන තරම් ඉතාමත් කුඩා අගයක් ලෙන්නේ. මෙන්න මේ අගය මෙන්න මේ වගේ ඉතාමත් කුඩා අගයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට මිනුම් කරගන්නත් නොහැකි. ඒක නිසා අපි මෙතනදී පොඩි උපක්‍රමයක් භාවිතා කරනවා. අපිට පුළුවන් මෙන්න මේ විභවමානයේ සංවේදීතාවය වැඩි කරගන්න. විභවමානයේ සංවේදීතාවය වැඩි කරගත්තොත් අපිට ලැබෙන සම්තුලන දිග වැඩි වෙන්න ඕනේ. දැන් අපිට සම්තුලන දිග සහ විභවමානීයත අතර සම්බන්ධතාවය මොකද්ද? විභවමානීයතේ K සම්තුලන දිග L. K L ගුණිතෙන් අපිට විභවාන්තරයක් ලැබෙනවා. එහෙම නැත්නම් විභව බැස්මක් ලැබෙනවා. දැන් එහෙමනම් L වැඩි කරගන්න නම් K කියන එක මොකද්ද වෙන්න ඕනේ? K කියන එක පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. එතකොට අපි බලමු K කියන එක ආපස්සට ගිහිල්ලා. K කියන්නේ ඒකක දිගක විභව බැස්ම. K කියන්නේ ඒකක දිගක විභව බැස්ම නම් K අඩු කරගන්න ඕන නම් ඒකක දිගේ විභව බැස්ම අඩු කරගන්න ඕනේ. එතකොට අපි K කියන එකට අපිට ආවා විභවමාන කම්බිය අග්‍රතර විභවාන්තරය බෙදීම විභවමාන කම්බියේ දිග. එතකොට විභවමාන කම්බියේ දිග කියන එක වැඩි කරන්න බෑ ඊට වඩා. එහෙනම් අපිට පුළුවන් විභවමාන කම්බියේ අග්‍රතර විභවාන්තරය අඩු කරන්න. කියන්නේ K කියන එක අපි අඩු කරන්න නම් කරන්න ඕන විභවමාන කම්බියේ
අග්‍රතර විභවාන්තරය අඩු කරන්න. අග්‍රතර විභවාන්තරය අඩු කරන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි අග්‍රතර විභවාන්තරය ලැබෙන්නේ විභවමාන කම්බිය ප්‍රතිරෝධය වතාවක් කම්බිය තුලින් ගලන ධාරාව. IR ගුණිතයෙන්. IR ගුණිතයෙන් ලැබෙනවා නම් එහෙනම් මෙතන R කියන එක අපිට විභවමාන කම්බිය ප්‍රතිරෝධය අඩු කරන්නත් බෑ. ඒකත් නීතියක්. එමුන අපිට කරන්න පුළුවන් දේ තමයි විභවමානයේ කම්බිය තුලින් ගලන ධාරාව ප්‍රධාන පරිපථයේ ගලන ධාරාව අඩු කරන්න පුළුවන්. ඒකට ධාරාව අඩු කරන්නේ කොහොමද? ධාරාව අඩු කරන්න නම් අපි කරන්නේ ප්‍රධාන පරිපථය එහෙම නැත්නම් විභවමාන පරිපථයේ අපි ශ්‍රේණිගතව අමතර ප්‍රතිරෝධයක් යොදනවා. ඒතර අමතර ප්‍රතිරෝධයක් යදුවා නම් අපිට පුළුවන් මෙන්න මේ විභවමාන පරිපථයේ ගලන ධාරාව අඩු කරගන්න. ඒතර විභවමාන පරිපථයේ බලන්න මෙන්න ඊළඟට අපි දක්වලා තියෙනවා ඉතා කුඩා විභවාන්තරයක් මිනුම් කරගන්න අවශ්‍ය පරිපථ සැකස්මේදී විභවමානය මෙන්න මේ ආකාරයට වෙනස් කිරීමක් කරගන්නවා. ඒක තමයි මෙන්න මේ ප්‍රතිරෝධයත් R' කියලා එකක් අර කලින් විභවමානයේට කොහොමද යොදාගෙන තියෙන්නේ? ශ්‍රේණිගතව යොදාගෙන තියෙනවා. කලින් I කියන එක අපි නිර්ණය කරේ කොහොමද? E බෙදීම R විභවමාන කම්බිය ප්‍රතිරෝධයේ වතාවක් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ දෙක එකතුවෙන් විතරයි. දැන් මෙතෙන්දී ඊට අමතරව මෙන්න මේ R' කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට R' කියන එක නිසා I' කියන එක I වලට වඩා අඩු වගේක්. I කියන්නේ කලින් විභවමාන තුලින් ගලපු ධාරාව. ඊට පස්සේ විභවාන්තරය කලින් ගත්ත අපි VAB කියලා. දැන් අරගන්නවා VAB'. එතකොට VAB' කියන එකත් කලින් අගයට වඩා අඩු වගේක් වෙනවා. ඒකට හේතුව තමයි මෙතෙන්දී වැඩිපුර පදයකින් බෙදෙනවා. R' කියලා පදයකින් බෙදෙනවා. ඊටත් අමතරව ඒකක දිග විභව අන්තරය. එහෙම නැත්නම් විභව බැස්ම K කියන එක මම මේ අවස්ථාවේදී ගන්නවා K' කියලා. K' කියන එක වෙන්නේ මොකද්ද? කලින් නම් K' වලට ආවේ ER බෙදීම R එකතු කිරීම R වතාවක් L පමණයි. දැන් K' වලට එනවා ER බෙදීම R capital R එකතු කිරීම simple R එකතු කිරීම R' කියලා පදයකුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ K' කියන එක අර කලින් අවස්ථාවේදී අනුක්‍රමණය එහෙම නැත්නම් විභවමාන නීතියට වඩා අඩු වගයක් වෙලා තියෙනවා. කලින් අවස්ථාවේදී අනුක්‍රමණයට වඩා අඩු වගයක් වෙලා තියෙන නිසා දැන් සම්තුලන දිග කලින්ට වඩා වැඩි කර ගැනීමක් කරන්න පුළුවන් වෙනවා. එතකොට K' කියන එක කලින්ට වඩා අඩුයි. එතකොට K' වතාවක් L කියන එකෙන් K' අඩු නම් L කියන එකට වැඩි වගයක් ලැබෙනවා. දැන් අපි බලමු මේ අවස්ථාවේදී සංවේදීතාවය දැන් එතකොට වැඩි වෙලා තියෙන්නේ. ඒතර සංවේදීතාවයේ වැඩි නම් එම පරිපථය භාවිත කරලා අපි බලමු කුඩා විද්‍යුත්ගාමක බලයක් නිර්ණය කරන්න. ඒතර බලන්න අර තාප විද්‍යුත් යුග්මය දැන් සම්බන්ධ වෙන්නේ කොහොමද? තාප විද්‍යුත් යුග්මය දැන් සම්බන්ධ කරනවා අර නව පරිපථයට. ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් යොදලා තියෙන පරිපථයට සම්බන්ධ කරගත්තාම එතකොට එතෙන්දී තාප විද්‍යුත් යුග්මයේ විද්‍යුත්ගාම බලය E කියන එක සමාන වෙනවා K' වතාවක් නව සන්තුලන දිග L. ඒතර දැන් කලින් K වලට වඩා මේ දැන් K' කියන එක අඩු නිසා සන්තුලන දිගට වැඩි යගයක් ගන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට විභවමානයේ නැත්නම් මේ මිනුම් උපකරණේ විභවමාන උපකරණේ සංවේදීතාවය වෙනස් කර ගැනීම තුලින් අපිට පුළුවන් වුණා ඊටා කුඩා විද්‍යුත්ගාමක බලයක් පවා නිර්ණය කරගන්න. එතකොට දැන් අපිට ඒ ආකාරයෙන් අපිට පුළුවන් දැන් කුඩා විද්‍යුත්ගාමක බලයක් සොයන්න පරිපථය සකස් කරගන්න. ඒතර දැන් අපි කතා කරා අද මුලින්ම කතා කරා ආන්ත ශෝධනයේ සෙවීම. ඊට පස්සේ ආන්ත දෝෂය සොයාගත්තා. ඊට පස්සේ කෝෂීය අභ්‍යන්තර ප්‍රතිරෝධය සොයාගත්තා. ඒකට ප්‍රස්ථාරික ක්‍රමයක් සඳහා අපි විචාලය සකස් කරා. ඊට අමතරව දැන් අපි කතා කළා තාප විද්‍යුත් යුග්මයක් වැනි ඉතා කුඩා විද්‍යුත්ගාමක බලයක් ඇති උපාංගයක විද්‍යුත්ගාම බලය නිර්ණය කරගන්න විභවමානයේ භාවිතය. ඊට පස්සේ බලමු අපි මෙන්න මේ විභවමානයක මොනවද මේ වාසි සහ අවාසි කියලා. විභවමානයක් අපි ප්‍රධාන වශයෙන් භාවිතා කළාම මොනවද මේ විභවමානයක තියෙන වාසි? ඊළඟට අපි කතා කරමු අවාසි. බලන්න වාසි දක්වුවොත් මෙන්න මේකේ මම කලින් අවස්ථාවකත් කියලා තියෙනවා විභවමාන පරිපථයෙන් අපි මිනුම් කරන්න يعني හිත විභවාන්තරය මිනුම් කරන්න අවශ්‍ය ස්ථානීන් ධාරාවක් ලබා ගන්නෙ නැහැ.
මොකද හේතුව විභවමානයේ අපරිමිත ප්‍රතිරෝධයක් තියෙනවා කියලා විදිහට තමයි සලකන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ ඉහළ අපි භාවිතා කරපු පරිපත සලකා බැලුවහම සන්තුලන අවස්ථාවක් කියලා කියන්නේ ඉහළ පරිපතෙන් ධාරාවක් ලබා ගන්නෙ නැහැ. දැන් විභවමාන පරිපතෙන් පහළ පරිපතේ තියෙන ධාරාවක් ලබා ගන්නෙ නැහැ. එතකොට මේ අග්‍රතර විභවාන්තරයට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරා වගේමයි වෙනසකට තියෙන්නේ මෙතන පරිපූර්ණ වෝල්ට් මීටරයක් වෙනවා. කියන්නේ විභවමානය කියන එක අපිට සලකන්න පුළුවන් පරිපූර්ණ වෝල්ට් මීටරයක් විදිහට. පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්ත වෙන වෝල්ට් මීටරයක් නම් ඒක අපි කියන පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියලා. මෙතෙන්දී විභවමානයේ ක්‍රියාත්මක වෙන්නේ පරිපූර්ණ වෝල්ට් මීටරයක් විදිහට. ඒක නිසා ලබා ගන්න පාඨාංක ඉතා නිවැරදි වෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂ වාසියක් වෙන්නේ. එතකොට සංවේදීතාවය ගැන අපි කතා කරද්දී දැන් අපි අවසාන පරීක්ෂණයේදීම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ශ්‍රේණිගත ප්‍රතිරෝධය සම්බන්ධ කර ගැනීමෙන් මේකේ සංවේදීතාවය වැඩි කරගත්තා. ඒ කියන්නේ සංවේදීතාවය වෙනස් කර ගැනීම තුලින් අපිට පුළුවන් කියන්නේ විභවමානයේ තුලින් ඊටම සංවේදී අවස්ථා සහ සාමාන්‍ය අවස්ථාවල් නිරීක්ෂණය කරලා ඒ කියන්නේ මිනුම් ලබා ගන්න. තව මොනවද තියෙන මේකේ වාසි? එළවුම් කෝචය සඳහා බැටරියක් භාවිතා කිරීමෙන් විභවමානයක පරාසය පුළුල් කරගත හැකිය. බලන්න. මම මීට කලින් අවස්ථාවක් කතා කළා සන්තුලන අවස්ථාවක් නොලැබීමට හේතු. විභවමානයක සන්තුලන අවස්ථාවක් නොලැබීමට හේතු මම කතා කරා මෙන්න මෙහෙම අවස්ථා තුනක් ගැන. එකක් තමයි පරිපතේ විසන්ධි වීමක් තිබීම. ප්‍රධාන කෝෂයේ අග්‍රමාරු කර සම්බන්ධ කර තිබීම. මිනුම් කරනු ලබන විභවාන්තරය ප්‍රධාන කෝෂයේ අග්‍රතර විභවාන්තරය. එහෙම නැත්නම් ප්‍රධාන කෝෂයේ විදුත්ගාමක බලයට වඩා වැඩි යගයක් වුණාම අපිට සන්තුලන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කිසියම් අවස්ථාවකදී අපිට මිනුම් කරන්න අවශ්‍ය වෙනවා විභව බැස්මක්. දැනට භාවිතා වන විභවමානයේ භාවිතා වන කෝෂයේ විභවාන්තරයට වඩා වැඩි යගයක් තියෙන එක. එතකොට අපිට මේ විභවමානයේ පරාසය පුල් කරගන්න ඕනේ. එහෙනම් අපිට කරන්න පුළුවන් විභවමානයේ භාවිතා කරපු කෝෂය වෙනුවට විදුත්ගාමක බලයේ වැඩි බැටරියක්. කියන්නේ කෝෂ කිහිපයක් සමාන්තරගත ශ්‍රේණිගතව තියෙන බැටරියක් අපිට භාවිතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ භාවිතා කිරීම තුළින් මෙන්න මේ විභවමානයේ පරාසය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඒතර විභවමානයේ පරාසය ඒ ආකාරයෙන් වැඩි කර ගැනීම තුළින් ඒ වගේ වැඩි අගයන් විභව බැස්මයන් සඳහා වැඩි අගයන් අපිට ලබා ගන්න පුළුවන්. මීටත් අමතරව කියන්න ඕනේ තවත් වාසියක් තමයි විභවමාන කම්බියක් භාවිතා කරනෝනේ. මේ සාමාන්‍ය විභවමාන කම්බියේ දිග මීටර 10ක් වගේ වෙනවා. එතකොට මීටර 10ක් දිග එකක් කොහොමද මේක දක්වලා තියෙන්නේ? කොහොමද තියෙන්නේ මේක දෙපැත්තට කම්බි සම්බන්ධ කරලා මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට මේ විභවමාන කම්බිය තියෙන්නේ. එතකොට මේ විභවමාන කම්බියේ දිග L කියන එක ඒකක දිගක විභව බැස්ම ගන්න අපි කලින් කතා කරා මතක ඇති. K සමානයි VAB බෙදීම L නම් VAB කියන්නේ කෝෂ අග්‍රතර විභවාන්තරය. එහෙම නැත්නම් විභවමාන කම්බිය අග්‍රතර විභවාන්තරය විභවමාන කම්බියේ දිගෙන් බෙදුවහම තමයි අපිට ඒකක දිගක විභව බැස්ම ලැබෙන්නේ. එහෙමනම් මෙන්න මේ කම්බියේ දිග වෙනස් කර ගැනීම තුලිනුත් අපිට මිනුම් කරන විභවමානයේ පරාසයේ වෙනස් කිරීමක් කරගන්න පුළුවන්. ඒ පරාසයේ පැහැදිලි වෙනසක් කරගන්න පුළුවන් මේ කම්බියේ වෙනස් වීම ඇසුරින්. හැබැයි එතෙන්දී මිනුම් කරන පරාසය කියන්නේ විභව අන්තරය වැඩි කරගන්න බෑ. විභව අන්තරයේ කිසියම් නියත අගයක් තුල විවිධ පරාසයන් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් කම්බියේ දිග ඇසුරින් සංවේදීතාවය වෙනස් කිරීමක් හා සමාන දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහරලාට අපිට ලැබෙන දිගවල් සෙන්ටිමීටර් එහෙම නැත්නම් මිලිමීටර් පරිමාණයෙන් වෙන්න පුළුවන්. අපිට එතකොට මේක සඳහා අපි භාවිතා කරා නම් වැඩි දිග කම්බියක් අපිට පුළුවන් ඒ පරාසය වැඩි කරගන්න. එතකොට අර මිලිමීටර් ගණනෙන් එන පරාසයම දක්ව ගන්න පුළුවන් සෙන්ටිමීටර් පරිමාණයකින්. මම කියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. කිසියම් නියත විභව බැස්මයක් තුල කම්බියේ දිග වෙනස් කිරීම තුලින් පරාසය විවිධ අවස්ථාවලට ගේන්න පුළුවන්. කියන්නේ මිලිමීටර්
වලින් තියෙන එකක් සෙන්ටිමීටර වගේ පරාසයකට ගේන්න පුළුවන්. දැන් සමහරලාට අපි කම්බියේ දිග අපි උඩරිම හිතමු VAB කියන විභව බැස්මට අපි දීලා තියෙන්නේ සෙන්ටිමීටර 100යි. එතකොට ඒකේ පරාසය සෙන්ටිමීටර 100 නම් අපිට ඕක කුඩා කොටස් වලට කඩන්න වෙන්නේ මිලිමීටර වගේ කොටස් වලට තමයි කඩන්න වෙන්නේ. එතකොට මිලිමීටර 1000ක් වගේ තියෙනවා. ඒ වගේ ඒක තමයි පරාසය. එතකොට අපිට මිනුමක් ලැබෙනකොට අපිට සමහරවිට මිලිමීටර වලින් ගන්න පුළුවන්. එතකොට අපිට මෙහෙම නැතුව සෙන්ටිමීටර 100ක් නැතුව සෙන්ටිමීටර 1000ක් යොදා ගන්නවා. නැත්නම් මිලිමීටර 10000ක් වගේ. එතකොට කලින් අර සෙන්ටිමීටර 100 පරිමාණයේදී අපිට ලැබුණා නම් සෙන්ටිමීටර 30ක අගයක්. මේ අවස්ථාවේදී ලැබෙන්න ඕන සෙන්ටිමීටර 300ක අගයක්. එතකොට අර ලබා ගන්න මිනුම විශාල වෙනකොට සිද්ධ වෙන දෝෂය අවම වෙනවා. කියන මිනුම් කිරීමේදී ප්‍රතිශත දෝෂය අවම කරගන්න පුළුවන් මෙන්න මේ කම්බියේ දිග වෙනස් කිරීම තුලින්. හරි. ඊළඟට බලමු විභවමානයක අවාසි මොනවද කියලා. මොනවද අවාසි? බලන්න අවාසි. කාලයත් එක්ක ඉක්මනින් වෙනස් වෙන එකක් අපිට මිනුම් කරගන්න පුළුවන්ද? මොකද මෙතෙන්දී අපිට සන්තුලන දිගක් ගන්න ඕනේ. ගණනේ ඒ සන්තුලන දිග අරගෙන ගැලනෝමීටරයේ සන්තුලන අවස්ථාව අරගෙන උත්ක්‍රමණයේ ශුන්‍ය වෙන අවස්ථාව අරගෙන සන්තුලන දිග මැනගෙන ගණනය කිරීමක් කළා තමයි අපිට මේ පාඨාංකය ගන්න වෙන්නේ. ඒතොර ඉක්මනින් වෙනස් වෙන එකක්. ඉක්මනින් වෙනස් වෙන සුළු විභව වැස්මයන් අපිට මේ තුලින් මිනුම් කරගන්න අමාරුයි. අනිත් එක තමයි විභවමානය කියන එක මෙන්න මේ වගේ මීටරයක් දිග පෙට්ටියක් වගේ එකක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඒතොර මේක පරිහරණය නඩත්තුව සහ හැසිරවීම මොකද්ද වෙන්නේ? ඊට අමතරව ප්‍රවාහණය අපහසුයි. ඒක තමයි තියෙන අනිත් අවාසිය. ඊට අමතරව මේක පරිපත්ත කොටස් කිහිපයකින් සමන්වන වෙන නිසා සංකීර්ණයි. අර වෝල්ට් මීටරය නම් මොකද කරන්නේ? අග්‍ර දෙක සම්බන්ධ කරා පරිමාණය එහෙම නැත්නම් මිනුම කියව ගත්තා. මේ තෙන්දී එහෙම කරන්න බෑ. ඒ කියන්නේ ඍජු පාඨාංකයක් ගන්න බෑ. මොකද අපි ගණනෙන්නේ ගන්න වෙන්නේ. ඔන්නෝ තමයි තියෙන අවාසිය. ඊට අමතරව තවත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම හරි කමක් නැහැ. ඒ අපිට යොදා ගන්න පුළුවන්. දැන් මෙතන මේ විභවමානයේ භාවිතා කරන කෝෂ විසර්ජනය වෙනවා. අපි සරලව කියනවා බැටරි බහිනවා. ඒතකොට බැටරි බහින එක අපිට වළක්වන්න බෑ. එතකොට ඒක ඒ සඳහා ඒක අපිට මේ පරීක්ෂණයේදී සිද්ධ වෙන දෝෂයක්. බැටරි බහිනවා කියන්නේ එහෙම නැත්නම් කෝෂයේ විසර්ජනය වෙනවා කියන්නේ අර විභවමාන නීතියේ වැඩිවීමක් අඩුවීමක් වෙන්නේ. එතකොට ඒක අපිට දෝෂයක් විදිහට බරපතල බලපෑමක් එල්ල වෙනවා. අන්න ඒ වගේ දෝෂ කිහිපයක්ත් තියෙනවා මෙන්න මේ විභවමානයේ. එතකොට අපි අද පාඩමේදී විභවමානයක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුන්වලා දීලා විභවමානයක අන්ත දෝෂය, අන්ත ශෝධනය කියන එක කතා කළා. ඊට අමතරව විභවමානයක අන්ත ශෝධනය ඇසුරින් විභවමානයක අන්ත දෝෂය නිර්ණය කරගන්න හැටි කතා කරලා. ඒ කියන්නේ ඒ සඳහා පරීක්ෂණාත්මක ඇටුම් මොකද්ද? පරීක්ෂණාත්මකව කොහොමද අන්ත ශෝධනය නිර්ණය කරන්න කියන එක කතා කරා. ඊට අමතරව විභවමානයේ භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කරන ආකාරයත් ගොල්ලොත් එක කතා කළා. ඒකේ ප්‍රස්තාරික ක්‍රමයක් ගැනත් කතා කළා වැඩිදුර පැහැදිලි වෙන්න. ඊට අමතරව අවසාන වශයෙන් අපි කතා කරා විභවමානයේ කොහොමද සංනිධිතාවය වැඩි කරගන්නේ. විභවමානයේ සංනිධිතාවය වැඩි කරගෙන විභවමානයක් ඇසුරින් තාප විද්‍යුත් යුග්මයක වැනි විද්‍යුත් ගාමක බලයක් නිර්ණය කරගන්නේ කොහොමද කියන එකත් අපි අද පාඩමේදී කතා කරා. ඊට අමතරව විභවමානයක වාසි අවාසි ආදී කතා කරා. එතකොට මෙන්න මේ සම්බන්ධ ගැටළු වලට පුළුවන් තරම් පිළිතුරු ලියලා ගොල්ලෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට ආදී මුහුණ දීලා සූදානමින් විභාගයට මුහුණ දෙන්න. එතකොට ඔයගොල්ලන්ට නියත ජය හිමි වෙනවා අනිවාර්යයෙන්. එහෙම නම් ඉතින් අදට මේ පාඩම හමාර කරනවා. මේ අවස්ථාවට ඔයගොල්ලෝ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන අතරම මේ බලන් ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. පුළුවන් තරම් පාඩම් කරන්න, වැඩ කරන්න, විභාගයේ හොඳින් සමත් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්.